පින්වත්නි විමුක්තිය කරා යන ශ්‍රාවකෙක් ස්ථීරව කළ යුතු දෙයක් තමයි සමත විපස්සනා වශයෙන් Tamanගේ හිත වැඩිම. Tamanගේ හිත වඩන්න ඕන. එතකොට සමත විපස්සනා වශයෙන් කියලා මෙතන පැහැදිලි කරන්නේ සමතයත් වඩන්න ඕන විදර්ශනාවත් වඩන්න ඕන. සමතය කියලා අදහස් කරන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ සමතේ පැත්තෙන් මතක් කරන්නේ පුද්ගලයා හිත වඩා ගන්නකොට ස්ථීර වශයෙන්ම සමතය දියුණු කරගන්න ඕන. මෙතන සමතය කියන තැනින් අදහස් කරන්නේ ධ්‍යාන දියුණු කරගන්න ඕන. සමතේ යම් කාලයක් පුහුණු කරපු කෙනෙක් එතනින් පස්සේ විදර්ශනාව පැත්තට හිත හුරු කරන්නත් ඕන. දැන් විදර්ශනාව පැත්තට හිත හුරු කරනවා කියලා කියන්නේ මෙතන විදර්ශනාව කියලා කතා කරන්නේ මාර්ගඵලවලට. ඒතකොට හිත වඩද්දි මාර්ගඵලයකට හිතපත් කරගන්නවා නම් එයා පංචස්කන්ධ ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕන. පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යම් කෙනෙක් නිතර බලනකොට තමයි එයාගේ ජීවිතයේ මේ විදර්ශනාව වැඩෙන්න පටන් ගන්න. ඒතර ඒ විදිහට නිතර බලමින් වාසය කරනකොට එයාට සාමාන්‍ය කෙනෙකුට එහාට ගිහින් බොහොම විදර්ශනා දැක්මක් විදර්ශනාත්මකව බලන ස්වභාවයකට එයාගේ හිත පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමත වශයෙන්ුත් සමාධිය දියුණු කරන්න විපස්සනා වශයෙන්ුත් සමාධිය දියුණු කරන්න කියලා. දැන් මේ විදිහට භාවනා සමත වශයෙන් හරි විපස්සනා වශයෙන් හරි කරන්න කලින් තමන් පින්වත්නි හොඳ තමන්ට වැඩෙන භාවනාවක් තෝරගන්න ඕන. ඒ තමන්ගේ හිත වැඩෙන භාවනාව කුමක්ද කියලා තමන් තමයි දන්නේ. මොකක් හරි සමහර භාවනා කරලම නැති කෙනෙකුට නම් මෛත්‍රිය වගේ භාවනාවක් ආනාපාන සතිය වගේ භාවනාවක් බොහොම හොඳට ගැලපෙනවා. එතකොට මේ මෛත්‍රිය ආනාපාන සතිය වගේ භාවනාවක් දියුණු කරන ශ්‍රාවකයෙක් ටික කාලයක් යනකොට මේ එයාගේ හිත හොඳට සමාධිගත කරගන්න අවස්ථාව ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට එයා පළවෙනියෙන් කරන්න ඕන මට මොකක්ද හරියන භාවනාව. සමහරට එකම භාවනාවක් Tamanට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට භාවනාව ටිකක් විවිධ විදිහට විවිධ භාවනා කරලා බලන්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා Tamanගේ හිත වැඩෙන්නේ මොන වගේ භාවනාවකින්ද කියලා Tamanට ප්‍රකටව පේන්න පටන් ගන්නවා. හැමෝටම එකම භාවනාවක් හරියන්නේ නැහනේ. මොකද සමහර අයගේ චරිතය ලක්ෂණ වෙනස්. ඒතර රාගයට ටිකක් හිත බරයි නම් අසුබය වගේ කර්මස්ථානයක් තමයි දියුණු කරන්න හොඳ. ද්වේෂයට සිත බරයි නම් මෛත්‍රිය වගේ කර්මස්ථානයක් දියුණු කරන්න ඕන. ඊට පස්සේ හිත විසිරෙන ගතිය හැම නිතර සිද්ධ වෙනවා නම් හිත හැම වෙලාවකම විසිරෙන ගතිය වැඩි නම් ඒ වගේ වෙලාවක ආනාපාන සතිය වගේ භාවනාවක් ක්‍රමානුකූලව දියුණු කරන එක ඊටාම වැදගත් දෙයක්. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපිට අපේ හිත වැඩෙන අපේ හිත වඩා ගන්න පහසු වෙන කර්මස්ථානයක් අපිට තෝරගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට හිත වඩනකොට පින්වත්නි මේ තමන්ගේ ජීවිතය තුළ භාවනාවක් ඉදිරියට කරගෙන යනකොට පළවෙනි ධ්‍යානයට හිතපත් කරගන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට ඒ බුද්ධ ශ්‍රාවකයාට පත් කරගන්න පුළුවන් හිත.
එතකොට මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා කියන්නේ පින්වත්නි සමතේ අදාළ ආවේනික ලක්ෂණ සමත භාවනාවකට අදාළ මූලික ලක්ෂණ. ඒතර මේ සමත භාවනාවේ යම් තාක් ප්‍රතිලාභයකට ඇවිල්ලා එතනින් පස්සේ භාගතුන් වහන්සේ වදාලා බුද්ධ ශ්‍රාවකයාට විපස්සනාව පැත්තට හැරෙන්න කියලා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන අතිවිශේෂ අවධිය විපස්සනාව. එතකොට විපස්සනා වශයෙන් හිත දියුණු කරනවා කියලා කියන්නේ විදර්ශනා කරනවා කියලා කියන්නේ ඒක ලෝකේ කිසිම ආගමික මතවාදයක ලෝකේ කිසිම ආගමික ගුරුකුලයක විදර්ශනාව පැත්ත ගැන අවධාරණය කරන්නේ නැහැ. විවිධාකාර ශ්‍රමණ කණ්ඩායම් වලට අයිති දාර්ශනික කතාවල මේ විපස්සනා පැත්ත ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ සමත වශයෙන් ඇතිවෙන ධ්‍යානයක් උපදවා ගත්තට පස්සේ යටත් පිරිසෙන් පළවෙනි ධ්‍යානයටවත් යම් ශ්‍රාවකෙක් සමවැදුනට පස්සේ ඒ පළවෙනි ධ්‍යානය තුල වාසය කරන මේ පුද්ගලයා විසින් මේ ස්කන්ධ ලෝකය විදර්ශනා කරන තැනට යා හිත හදාගන්න ඕන. අන්න මේ විදර්ශනාව කියන කාරණයක් එක්ක තමයි විදර්ශනාවේ මූලික අවස්ථාව වන සෝතාපන්න තත්වයට හිතපත් කරගන්න පුළුවන් වෙන්නේ. සෝවාන් වෙන කෙනෙකුට භාවනාව අත්‍යවශ්‍ය දෙයක්. භාවනාව නැතුව සෝවාන් වෙන්න බෑ. සමහර අය කියනවා බණහලා සෝවාන් වෙන්නත් පුළුවන් කියලා. බණහලා සෝවාන් වෙච්ච අයත් හිටියා. ඒ ඊටාම තියුණු විනිවිද යන ප්‍රඥාවක් තිබුණු අය අද නම් මං හිතන්නේ බණහලා සෝවාන් වෙන්න පුළුවන් අය ඉන්නවා කියලා. ඉන්නේ ඉන්නවා නම් අපිත් ඒ අයට සාදු කියලා ඒ අයගේ ආධ්‍යාත්මික දියුණුව ඊටාම ඉක්මනින් පූර්ණේ කරගන්න සුදුසු ධර්මයක් ඇහේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මේ කාලේ ඔය කියන විදියට බණහලා සෝවාන් වෙන්න පුළුවන් අය අපිට නම් එහෙම වැඩි මුණ ගැහිලා නැහැ. එහෙම ඉන්නවද දන්නෙත් නැහැ. ඉන්නවා නම් මේ වෙනකොටත් වැඩේ කරගෙන තියෙන්න ඕන. හේතුව තමයි ඒ විනිවිද යන ප්‍රඥාව තම තමාගේ సంతానගත ජීවිතය තුළ තියෙන්න ඕන තියෙන නිසා ඒක කරගෙන තියෙන්න ඕන. දැන් විදර්ශනා කරන දැන් ගොඩක් දිනක් අපෙනුත් අහනවා මේ ස්වාමීන් වහන්සේ සමතය දියුණු කරනකොට විදර්ශනාවට Tamanගේ හිතපත් කරගන්නවා නම් අඩුම මාර්ගඵලයක් මේ සමතයේ තියෙන අවධියක් වන පළවෙනි ධ්‍යානයේවත් තියෙන්න ඕන නේද කියලා අහනවා. නමුත් පළවෙනි ධ්‍යානය තියෙන කෙනෙකුට විදර්ශනා කරන්න පහසුයි. නමුත් පළවෙනි ධ්‍යානෙ නෑ කියලා යා විදර්ශනා නොකර ඉන්න ඕනේ නෑ. හේතුව තමයි උපචාර සමාධි මට්ටමක්වත්. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ ලැබලා නෑ. පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච අවස්ථාවක් හරි හිත සමාධිය තුලින් පත් කරගන්න ඕන. ඒ විදිහට පත් කරගත්ත කෙනෙකුට තමයි විදර්ශනාව පැත්තට හැරෙන්න පුළුවන්. දැන් රූපාවචර ධ්‍යානය කියන එක අපි පළවෙනි ධ්‍යානය කියලා කතා කරනවා. එතකොට ඒ පළවෙනි ධ්‍යානය තුල වාසය කරනකොට ඒක බොහොම ශාන්තයි ප්‍රණීතයි බොහොම ගැඹුරට හිත බැහැගත්ත ප්‍රමුඛ අවධියක් කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානය ගැන අපිට වදාලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා මේ උන්වහන්සේ අපිව රවට්ටන්න මොකුත් කිව්වේ නෑ. ඒකාන්ත වශයෙන් හිත ඒ විදිහට පත් කරගන්න පුළුවන් නිසායි බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ. එතකොට මේ කෙනෙක් කියන්න පුළුවන් දැන් පළවෙනි ධ්‍යානෙට අපේ හිතපත් වෙන්නේ සමහර අය මට කියලා තියෙනවා අවුරුදු 20ක් විතර භාවනා කරනවා ස්වාමින් වහන්සේ. නමුත් මේ මොකක්වත් ඔය කියන විදිහේ තත්ත්වන ගැන නම් අපි දන්නෙත් නැහැ කියලා කියන අය ඉන්නවා. දැන් මේ විදිහට යම් කෙනෙක් පින්වත්නි අපි හිතමුකෝ ධ්‍යානයක් කියලා ධ්‍යානයකට Tamanගේ හිත ගොඩනගා ගන්නවා නම් එයා පින්වත්නි ධ්‍යානය ගැන දැනගන්න ඕන. ධ්‍යානයට ආවේනික ලක්ෂණ දැනගන්න ඕන. එතකොට ධ්‍යානයට අවශ්‍ය ආවේනික ලක්ෂණ දන්නේ නැතුව ධ්‍යානයක් දියුණු කරගන්න බෑ පින්වත්නි.
එතකොට මේ ධානයකට හිතපත් වුණාට පස්සේ බොහොම ශාන්ත හිත නිසල වෙලා යන ප්‍රණීත තත්වයක් Tamanට අත්දකින්න ලැබෙනවා. එතකොට ඒ වගේ වෙලාවක Tamanට පළවෙනි ධානය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් අරන් ඉන්න එක. පළවෙනි ධානයකට ආවේනික ලක්ෂණ මොනවද කියලා බුද්ධ ශ්‍රාවකෙක් දැනගෙන ඉන්න එක හරිම වටිනවා. එතකොට මේ ධානයකට හිතපත් කරගන්නවා නම් එයා ධාන ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ ධානයට අදාළ අංග ටික එයා දැනගන්න ඕනේ. දැන් මේ ධාන වලට අදාළ වෙන අංග තියෙනවා පින්වත්. දැන් පළවෙනි ධානයේ නම් පළවෙනි ධානයට අදාළ ධාන අංග තියෙනවා. එතකොට ධානාංග දන්නේ නැතුව කොහොමද පළවෙනි ධානය දියුණු කරන්නේ? ඒක කවදාවත් කරගන්න බෑ. ඒතර පළවෙනි ධාන අංග දන්නේ නැත්නම් පළවෙනි ධානයට යාගේ හිතපත් උනා කියලා කොහොමද එයා දැනගන්නේ? එයාට දැනගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ධානාංග දන්නේ නැති කෙනෙකුට ධානයක් දියුණු කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ධාන දියුණු කරගන්න කෙනෙක් පළවෙනියෙන් ධානයට අවශ්‍ය අංග දැනගන්න ඕන. උදාහරණයක් විදියට පළවෙනි ධානයට අයිති අංග තියෙනවා. මොනවද පළවෙනි ධානයට අයිති අංග? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන. අන්න එහෙමනේ තියෙන්නේ. එතකොට මෙයා දන්නවා දැන් අපි ඕක පාඩන්නේ අපිට. විතක්ක විචාර පීති සුඛ ඒකග්‍රතා සහිතයි පළමු ධානය කියලා බොහෝ භාවනා කරන අයත් ධර්මයක් දන්න අයටත් මේක හොඳට කටපාඩම්. එතකොට එහෙමනම් එයාට හොඳට මේ ධාන අංග ගැන මේ වාක් මාත්‍රයෙන් වචන මාත්‍රයෙන් අවබෝධයක් තියනවද නැද්ද? අවබෝධයක් තියෙනවා. එතකොට නමුත් දැන් මේ පළවෙනි ධානයට හිතපත් කරගන්න ශ්‍රාවකයෙකුට උදව්ව තමයි මේ විතර්කය කියන්නේ මොකද්ද? ਵਿਚාරය කියන්නේ මොකද්ද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? සුඛය කියන්නේ මොකක්ද? ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද කියලා වින් වශයෙන් දැනගත්ත නුවණක් අපිට තියෙන්න ඕන. වින් වශයෙන් දැනගත්ත. විතක්ක කියන එක තේරුම් ගන්න ඕන. විතර්ක කියලා කියන්නේ පින්වත්නි මේ සාමාන්‍ය ලෝකේ කතා කරන විතර්කයට වඩා මේ පළවෙනි ධානය කියන தත්ත්වයෙන් කතා කරන විතර්කයේ වෙනයි. විතර්ක කියලා කියන්නේ ප්‍රායෝගිකව බලනකොට සම්පූර්ණයෙන්ම අරමුණටම හිත නැමිලා යනවා. දැන් ආනාපාන සතිය නම් වඩන්නේ ඒ ආනාපාන සති වඩන ශ්‍රාවකයාගේ හිත ආනාපාන ඒ ආස්වාසය කෙරෙහිම හිත නැමිලා යනවා. ප්‍රාස්වාසයේ කෙරෙහිම හිත නැමිලා යනවා. වටේ ශබ්ද බද්දද වටේ තියෙන කිසි දෙයක් ගැන සංවේදීකමක් ඇති වෙන්නේ ඒ අරමුණටම හිත නැමිලා යනවා. එහෙමනම් පළවෙනි ධානයේ අවස්ථාවේ ප්‍රායෝගික අත්දැකීමක් ලබන කෙනෙකුගේ අත්දැකීම් මූලයක් තමයි අරමුණටම හිත නැමිලා යනවා. අරමුණටම හිත බර වෙලා යනවා. ඊළඟට විචාර. මොකද්ද මේ විචාර කියලා කියන්නේ? විචාරය කියලා කියන්නේ පින්වත්නි අරමුණ තුල හිත පැතිරෙනවා. එතකොට සම්පූර්ණයෙන් ආස්වාසය තුල අරමුණටම හිත පැතිරිලා වදින බවක් Tamanට තේරෙනවා. ආනාපාන සතිය තුල ආස්වාස රැල්ලටම ඒ කියන්නේ අරමුණ ආස්වාස රැල්ලටම හිත පැතිරිලා පවතිනවා. මොකද මෙයා දැන් ආනාපාන සතිය කරද්දී ඒ භාවනා කරන පුද්ගලයා විසින් දීග ආස්වාස රැල්ල කෙටි ආස්වාස රැල්ල මේ විදියට යා හොඳට මානසිකාරය කරගෙන ඉස්සරහට ආවේ. එතකොට මේ විදියට ආපු ජීවිතය තුල පින්වත්නි එයාට මේ සම්පූර්ණයෙන්ම පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති කිය අපි ඔය කියන්නේ ආස්වාසේ පුරාම හිත විහිදෙනවා. ප්‍රාස්වාසයේ පුරාම හිත විහිදෙනවා. එතකොට මේ ආස්වාස රැල්ලම දකිමින් වාසය කරනවා කියලා කියන්නේ ඒක පුහුණු වෙලා පස්සම්බයං කාය සංකාරං කියලා කිව්වේ මේ පින්වත්නි ආස්වාස ප්‍රාස්වාස කයමත් දකින්නවනේ දැන් ආස්වාස රැල්ලමත් ප්‍රාස්වාස රැල්ලමත් දකින්නවනේ. එතකොට ආස්වාස රැල්ලත් ප්‍රාස්වාස රැල්ලත් දකින්නකොට සම්පූර්ණයෙන්ම
අරමුණ තුල හිත පැතිරිලා පවතිනවා. අරමුණ තුල හිත පැතිරිලා පවතිනවා. ඒකට කියනවා විචාර කියලා. ඊළඟට ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි ප්‍රීතිය කියලා මෙතන හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා බුදුමාකාර විදිහේ මේ ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. මානසිකයි ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති සුඛ සුඛය කියලා කියන්නේ මේක කයට දැනෙන ස්වභාවයක්. කය පුරාම විහිදිලා ගිය කය පුරාම විනිවිද වශයෙන් විහිදී පැතිරී පවතින සුඛයක් යාට අත්දකින්න ලැබෙනවා. ඒකාග්‍රතා කියලා කියන්නේ පින්වත්නි අරමුණු සිතින් සම්පූර්ණයෙන්ම මේ අරමුණයි සිතයි වෙනසක් නෑ වගේ එච්චරට එකඟතාවයක් හිත පිහිටනවා. එකම ධර්මයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අරමුණ වෙනම හිත වෙනම නෙමෙයි එකම ධර්මයක් විදියට පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොයන්න බෑ ඇත්තටම අරමුණ හිත සමග උපදිනවද හිත අරමුණ සමග උපදිනවද කියලා හොයන්න බෑ. එතරම්ම තියුණු ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එතකොට මේ අරමුණයි හිතයි දෙකම එකටම උපදිනවා එකටම නිරුද්ධ වෙනවා වගේ පේන්නේ. මොකද එච්චරට තියුණු ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඉතින් මේක තමයි දැන් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධ්‍යාන අංග ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. දැන් මේ ධ්‍යාන අංග ගැන අවබෝධයක් විතර්කය කියන්නේ මෙයයි, විචාරය කියන්නේ මෙයයි, ප්‍රීතිය කියන්නේ මෙයයි, සුඛය කියන්නේ මෙයයි, පස්සද්ධිය කියන්නේ මෙයයි කියලා මේක ගැන නිකම්ම නුවණක් තිබ්බට මදි. ඊට පස්සේ පින්වත්නි දැන් සමහර අය අපිට කියනවා හාමුදුරුවනේ අපි දැන් අවුරුදු 10ක් විතර භාවනා කරනවා. සමහර අය කියන ওই රටවල් වල හිම ඉන්න අය අපි අවුරුදු 5ක් 6ක් භාවනා කරනවා. නමුත් ඔය කියන தත්වයක් අපිට නැහැ. මේ ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි පින්වත්නි මේ භාවනාව ඉගෙනගත්තු ගුරුවරුන්ගෙන් අහලා බලන්න. අපෙන් නෙමෙයි. මොකද දැන් සමහරට මේ වගේ කාරණයක් කිව්වම අපිට කතා කරනවා. ඊට වඩා තමන් ධර්මයේ ඉගෙන ගන්න, භාවනාව ඉගෙන ගන්න ලංකාවේ හොඳට භාවනාව දියුණු කරපු කර්මාචාර්යන් වහන්සේලා ඉන්නවා. බොහොම උපදෙස් ගන්න පුළුවන් අය. ඒ උන්වහන්සේලා අතර සතිපතා යන වැඩසටහන්, මාස්පතා යන වැඩසටහන් ඉතින් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා එක දිගට. ඒ නිසා උන්වහන්සේලාගෙන් අහලා විමසලා දැනගන්න එක වටිනවා. වැදගත් දෙයක් තමයි පින්වත්නි මේ ධ්‍යානය කියන එක Tamanට නොලැබෙන්න බලපාන හේතුවක් මං කියන මේක ප්‍රබල හේතුවක්. මේක නිකම්ම අයින් කරන්න පුළුවන් හේතුවක් නෙමෙයි. මේකේ තියෙන ප්‍රධාන අවස්ථාවක් තමයි පින්වත්නි ධ්‍යානය නොලැබෙන්න හේතුව ධ්‍යානයක් දියුණු කරන්න කලින් මට පළවෙනි ධ්‍යානයෙන් මෙතරම් කාලයක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒතර పూర్ව එමන අපිට තේරෙනවා ධ්‍යානයක් වගේ තත්වයකට සමවදින්න පුළුවන් හිත මේ හිතට පණිවිඩය දීලා තියන්න ඕන. මොකද මේ හිත හැම වෙලාවකම වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. මේ හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. හැමදාමත් හිත වැඩ කරන්නේ මේ විදියටයි. పూర్ව චේතනාවට අනුව වැඩ කරන හිතක් තමයි ඔබට සහ මට තියෙන්නේ. ඒ නිසා පළවෙනි ධ්‍යානයෙන් වාසය කරන කෙනෙක් මට පළවෙනි ධ්‍යානයෙන් මේ තාක් කාලයක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨානය කරන එක වැදගත්. මේක එකම ක්‍රමය කියලා මම කියන්නේ විවිධ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දියුණු කරන අය තවත් ක්‍රම කියන්න පුළුවන්. නමුත් පළවෙනි ධ්‍යානයට හිත පත් කරගන්න කැමති බණ භාවනා කරන ධර්මයක් දියුණු කරන කෙනෙක් නම් එයාට පුළුවන් මට මේ තාක් කාලයක් පළවෙනි ධ්‍යානයෙන් වාසය කරන්න ලැබේවා. එහෙම අදිෂ්ඨාන කරන්න පුළුවන්. දැන් උන භාවනාවේ වාඩි වුණා. අපි උදාහරණයක් විදියට ගමුකෝ. දැන් මෙතන වඩන්නේ ආනාපාන සති භාවනාවම කියලා. දැන් මේ වඩන්නේ ආනාපාන සති භාවනාව. ඒතර ආනාපාන සති භාවනාවම නම් වඩන්නේ. ඒතර ආනාපාන සතිය තුලම ආස්වාස ප්‍රාස්වාස රැල්ල දකින්නකොට හොඳට සතිමුකම් පරිමුකම් සතින් උපට්ඨපෙත්වා හොඳට සිහියත් පීඨවාගෙන ඉන්නේ මේ සම්පූර්ණයෙන්ම අරමුණටම. එතකොට යා අදිෂ්ඨාන කරන්න ඕන
මේ මට විතරකය පමණක් අත්දකිමින් දැන් භාවනාව කරගෙන යනකොට අර ප්‍රධාන භාවනා ධාරාව තුල වාසය කරන ගමන් එයා අදිෂ්ඨාන කරනවා මට විනාඩි 5ක් එහෙමත් නැත්නම් අපි තුන් විනාඩි 10ක් කියලා විනාඩි 10ක් මට විතරකය සම්පූර්ණයෙන්ම අත්දකිමින් විතර්කයේ තුල වාසය කරන්නට විතර්කයේ අත්දකිමින් වාසය කරන්න අවස්ථාව ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. එතකොට යාට විතර්කයේ විතරක් දැනෙනවා. අරමුණට හිත නැමිලා ඒක විතරක් දකිනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර යාට පුළුවන් අරමුණට හිත නැමිලා සද්ද බද්ද බාහිරින් කිසිම දෙයක් පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් අරමුණටම ආස්වාසයේ පැත්තටම ප්‍රාස්වාසය පැත්තටම හිත බර වෙලා හිත පේන්න පටන් ගන්නවා. ඒ පැත්තටම හිත නැමිලා හිත පවතිනවා. එතකොට ඒ විදිහට හිත නැමිලා බර වෙලා පවතිනකොට පින්වත්නි ඊට පස්සේ එයාට පුළුවන් තවදුරටත් ටික වෙලාවකින් ඊට පස්සේ විනාඩි 10ක් විතර යාට කිසිම සද්දයක් බද්දයක් මොකුත් ඇහෙන්නේ නැහැ. විතර්කයේ හොද්දට දැනෙනවා Tamanට හොද්දට විතර්කයේ තේරෙනවා. ඒ තේරෙන තත්වයේ තුල වාසය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විදිහට ටික වෙලාවක් යනකොට යාට පුළුවන් ඊළඟට නැවත වතාවක් අදිෂ්ඨාන කරන්න හිතෙන් අදිෂ්ඨාන කරනවා මට විචාරයේ තුල විනාඩි 15ක් විතර ඉඳ ලැබේවා කියලා. විචාරයේ තුල ඒ කියන්නේ එතකොට එයාට ඒ අදිෂ්ඨාන කරලා හේම අර ඊට පස්සේ අදිෂ්ඨාන කරලා අර ඒක දිහා බලාගෙන ඉන්නේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ දෙසම බලාගෙන ඉන්නවා සිහියෙන්. අර උපක්ලේශයකට අහු නොවන විදියට ආස්වාස රැල්ල දිගේ යන්නෙත් නැතුව ප්‍රාස්වාස රැල්ල දිගේ යන්නෙත් නැතුව ආස්වාසය දිහා බලලා ප්‍රාස්වාසය නොබලා ඉන්නෙත් නැතුව එක්කෝ ආස්වාසය නොබලා ප්‍රාස්වාසය බලමින් ඉන්න මේ වගේ එකක් නැතුව අපිට පුළුවන් පින්වත්නි එක දිගට අදිෂ්ඨාන කරන්න විනාඩි 15ක් විතර මට මේ ਵਿਚාරය අත්දැකීමින් වාසය කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට පින්වත්නි යාගේ හිත මේ අරමුණ තුලම හිත පැතිරිලා ආස්වාසයේ තුල හිත පැතිරිලා ප්‍රාස්වාසයේ තුල හිත පැතිරිලා පවතිනවා. එතකොට විනාඩි 10ක් විතර යා අදිෂ්ඨාන කරපු කාලපරාසය තුල අරමුණටම හිත පැතිරිලා. එතකොට දැන් අර විතක්ක මොකක්වත් නැහැ. අරමුණටම හිත පැතිරිලා පවතිනවා. කොහොමත් විතර්කයේ තියෙනවා ප්‍රකට නැති වුණාට මොකද අරමුණට දැන් හිත නැමුණු නිසානේ හිත පැතිරිලා පවතින්නේ. ඒ නිසා ඒක කොහොමත් තියෙනවා. නමුත් මෙතන ප්‍රකටව Tamanට පේන්නේ ਵਿਚාරයයි. අරමුණ තුල හිත විහිදිලා පැතිරිලා පවතිනවා. විහිදිලා පැතිරිලා පවතිනවා. එතකොට හිත පැතිරිලා පවතිනකොට ඒ පැවැත්ම අරමුණ පැත්තටම හිත විහිදිලා පැතිරිලා පවතින පැවැත්ම එයාට විනාඩි 10ක් 15ක් අත්දකින්න පුළුවන් අදිෂ්ඨාන කරන හැටියට. ඊට පස්සේ එයා ඊළඟට කරන්න ඕන දේ තමයි මට විතර්කයත් විචාරයත් දෙකම පෙනේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. විතර්කයත් විචාරයත් දෙකම පෙනේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ දෙක තුලින්ම අදිෂ්ඨාන කරලා එයා කල්පනා කරනවා මට විතර්කයත් විචාරයත් දෙකම පෙනෙමින් විනාඩි 10ක් 15ක් සමහරට පුළුවන්. මොකද ලංකාවේ ඉන්නවා එක දිගට පැය 3 4 5 එක දිගට භාවනා කරන්න පුළුවන් අය. ඒ වගේ කෙනෙකුට මේ විනාඩි 10ක් 15ක් කියන්නේ මහා ලොකු කාලයක් විදියට අපි දකින්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙකුට පුළුවන් මට විනාඩි 15ක් මට විතර්කයත් විචාරයත් දෙකම පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා යාට වඩන්න පුළුවන්. එතකොට යාට මේ විතර්කයත් විචාරයත් දෙකම පෙනේවා කියලා හිත අදිෂ්ඨාන කරගෙන වාසය කරනකොට මේ දෙකම යාට පේනවා. ඊට පස්සේ ඊළඟ ධානාංගය තමයි විතක්ක විචාර ප්‍රීතිය. ඊට පස්සේ යාට පුළුවන් අදිෂ්ඨාන කරන්න මට ප්‍රීතිය විතරක් විනාඩි 10ක් පෙනේවා කියලා. එතකොට යාට සම්පූර්ණ ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නවා. ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. විහිදිලා පැතිරිලා පවතින ප්‍රීතියක් අත්දකින්න ලැබෙනවා. මේක අත්දැක්කොත් කිසි දවසක යම් කෙනෙක් භාවනා කර ඉන්න කෙනෙක් භාවනාව අතහරින්න එක නැහැ කියලා ධර්මයේ තියෙනවා. ඒ නිසා මේ විනාඩි
10ක් විතර ප්‍රීතියෙන් වාසය කරන්න ලැබේවා කියලා අපිට අදිෂ්ඨාන කරලා ප්‍රීතිය වින්දනය කරමින් ප්‍රීතිය විඳිමින් වාසය කරන්න පුළුවන්. ඊට පස්සේ යාට පුළුවන් තවත් ටිකක් භාවනා ආස්වාස ප්‍රාස්වාසයේ පැත්තටම හිත නැඹුරු කරගෙන එයාට පුළුවන් මට විතර්කයත් ਵਿਚාරයත් ප්‍රීතියත් කියන තුනම පෙනේවා කියලා විනාඩි 15ක විතර ආය අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒතර මේ තුනම අත්දකින්න පුළුවන්. කාලයක් භාවනා කරන කෙනෙකුට ඊටාම පහසුයි. Tamanගේ හිතේ මේ බඳු තත්ත්වයන් නැති වෙනවා කියලා එයයි දන්නවා. දැන් භාවනාවක් කරන්නේ නැති කෙනෙකුට නිකම් මේක නිකම් මොන විහිළු කතාද මේවා වගේ එහෙම හිතෙන්නත් පුළුවන්. නමුත් ඉතින් භාවනාවක් කරලා තියෙන කෙනෙකුට තේරෙනවා මේ Tamanගේ හිත සංසිඳලා බොහොම ගැඹුරු තැනක හිත නවතිනවා. ගැඹුරට හිත කිඳා බහිනවා. මේක සාමාන්‍ය කෙනෙකුට නොතේරුණාට බණ භාවනාවක් දියුණු කරන කෙනෙකුට මේක හොඳට පේනවා. ඊළඟ එක තමයි පින්වත්නි විතක්ක ਵਿਚාර ප්‍රීතිය තුනම පෙනේවා කියලා අදිෂ්ඨාන කරන. ඒතකොට මේ තුනම දකින්නත් පුළුවන්. මට විනාඩි 10ක් විතර පළමු ධානයේට අයිති විතක්ක ਵਿਚාර ප්‍රීතිය කියන තුනම අත්දකින්න ලැබේවා කියලා යම් කෙනෙකුට වඩන්න පුළුවන්. ඊළඟ අංගය තමයි සුඛය. සුඛය කියලා කියන්නේ මේ කයට දැනෙන ස්වභාවය මෙතන අදහස් කරන්නේ. කය පුරා විහිදී ගිය ශාන්ත බවක් ප්‍රණීත බවක් Tamanට දකින්න ලැබෙනවා. ඒතර කය පුරා විහිදිලා ගියපු ශාන්ත බවක් ප්‍රණීත බවක් Tamanට අත්දකින්න ලැබෙනකොට එයාට පුළුවන් අදිෂ්ඨාන කරන්න මට මේ සුඛය තුල වාසය කරන්න. ඒ කියන්නේ එතකොට Tamanට ප්‍රකටව පේන්නේ විතර්කේවත් ਵਿਚාරේවත් ප්‍රීතිවත් නෙමෙයි. කය පුරාම විහිදිලා ගිය කය පුරාම විහිදී ගිය ශාන්ත බවක් ප්‍රණීත බවක් Tamanට අත්දැක ගන්න ලැබෙනවා. ඒතර ඒක තමයි යාට ප්‍රකටව පේන්නේ. ඊළඟට යා අදිෂ්ඨාන කරනවා මට විනාඩි 10ක් 15ක් විතර විතර්කයත් ਵਿਚාරයත් ප්‍රීතියත් සුඛයත් කියන හතරම පෙනේවා කියලා අදිෂ්ඨාන කරනකොට මේ හතරම යාට අත්දකින්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ගිහින් පින්වත්නි බණ ධර්මයක් දිනු කරන කෙනෙකුට පුළුවන් මට විතර්ක ਵਿਚාර ප්‍රීතිය සුඛය අවසාන එක තමයි ඒකාග්‍රතාවය. අරමුණයි හිතයි වෙනසක් නැහැ. වෙනම නෙමෙයි වගේ. අරමුණ සමගම හිත උපදිනවා. අරමුණ කියන්නේ ආස්වාස රැල්ල සමගම හිත උපදිනවා. ආස්වාස රැල්ල නිරුද්ධ වෙනකොට මේ හිතත් නිරුද්ධ වෙලා යනවා. මේ හිත ඉතින් කොහොමත් හටගෙන නිරුද්ධ වෙනවනේ. හටගෙන නිරුද්ධ වෙනවනේ. නිරන්තරයෙන්ම ඒකේ කාල නිර්ණයකුත් නැහනේ. එතකොට හිත නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙන නිසා එයාට පින්වත්නි ඒ මොහොතේම එයාගේ හිතින් එයාගේ හිත පැත්තම බලාගෙන ඉන්නකොට අරමුණයි හිතයි වෙනම නෙමෙයි එකටම උපදිනවා එකම ධර්මයක් විදියට පේනවා. එච්චරට මෙයාගේ හිත තියුණුවට අරමුණටම නැමිලා අරමුණටම බර වෙලා අරමුණටම විහිදිලා හිත පවතින්නේ. එතකොට හිත පළවෙනියෙන් උපදිනවද අරමුණ පසුව උපදිනවද මේකවත් හොයාගන්න බෑ. එච්චරට තියුණු අරමුණ හිත සමගම ඇති වෙලා නැති වෙලා යන එකම ක්‍රියාත්මක වීමක් එකම ක්‍රියාදාමයක් විදියට මේ පුද්ගලයාට පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගන්න එක අපිට කියන්නේ ඒකාග්‍රතාව කියලා. ඒකාග්‍රතාව කියන්නේ එක එහෙමනම් අපි දන්න ඒකාග්‍රතාවයට වඩා ගැඹුරු ඒකාග්‍රතාව කියන අර්ථ පූර්ණයක් ධර්මයේ තුල තියෙන්නේ. ඊළඟට පින්වත්නි මේ විදියට වාසය කරනකොට ආස්වාසය තුල ප්‍රාස්වාසය තුල මේ අංග පහම දකිමින් අදිෂ්ඨාන කරනකොට විතර්කයක් පේනවා ਵਿਚාරයක් පේනවා ප්‍රීතියක් පේනවා සුඛයක් පේනවා ඒකාග්‍රතාවයක් පේනවා ඔක්කොම පේනවා. ඔක්කොම අත්දකින්නකොට පින්වත්නි එයාගේ ජීවිතය තුල ආස්වාසය තුලම ඒක බුද්ධානුස්සතිය තුලත් සමහර විට මෛත්‍රිය තුලත් ඒක තම තමන් දක්ෂ විදියට කරගන්න මම මේ එකක්වත් නොකිය ආනාපාන සතිය මං කිව්වේ මොකද ගොඩක් දෙනෙක් කරන භාවනාවක් සහ මේ බඳු දේශනාවකදී ඔක්කොම විස්තර කරන්න බැරිකම නිසා පින්වත්නි. එතකොට මේ විදියට පළවෙනි ධ්‍යානයේ තුල යම් කෙනෙක් හිත බැසගෙන වාසය කරනකොට හිත ඇතුළටම කිඳා බහිනවා. ඊට පස්සේ යාගේ හිත බොහොම නිසංසලව හිතට විවිධාකාර සම්පූර්ණයෙන්ම සංකාර ධර්මයන් ගලන්නේ නැති මට්ටමට සම්පූර්ණයෙන්ම
තමන්ගේ හිත නිසල වෙච්ච ස්වභාවයකට යාගේ හිතපත් වෙනවා. එතකොට මේ පත්වීම තමයි අර අංග සමග විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පටමඥානං කියලා කියන්නේ. පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ. ඔන්න ඔය විදියට කරලා බලන්න. එතකොට පළවෙනි ධ්‍යානය වගේ තත්ත්වයකට දැන් අපේ ඉලක්කය ධ්‍යාන දියුණු කරගන්න එක නෙමෙයි. එතකොට අපේ ඉලක්කය මොකද්ද? අපේ ඉලක්කය තමයි නිවනට හිතපත් කරගන්න එක. ධ්‍යාන කියන්නේ බුද්ධ කාලේ මේ නොතිබුණු දෙයක් නෙමෙයි. තිබුණු දෙයක්. මේ විශ්වයේ ධ්‍යානය කියන එක බුදුරජාණන් වහන්සේ හොයාගත් එකක් නෙමෙයි. ಭಾರತයේ මිනිස්සු පුහුණු කරපු දෙයක්. බුදු කෙනෙක්ගේ හිතේ ධ්‍යාන උපන්නා නෙමෙයි. ධ්‍යාන මුල්වරට බුදු කෙනෙක්ගේ හිතේ උපදුනා නෙමෙයි. ධ්‍යානය කියන්නේ බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්ව වරයෙක් විදියට පවා කාලයක් ප්‍රගුණ කරපු පුහුණු කරපු දෙයක්. ඒ නිසා මේ ධ්‍යානය කියන එක හරිම වැදගත් දෙයක්. නමුත් අපේ ඉලක්කය මේ ධ්‍යාන පැත්තට අපේ හිතපත් කරගන්න එක නෙමෙයි. අපේ ඉලක්කය තමයි නිවනට හිතපත් කරගන්න එක. බුදුරජාණන් වහන්සේ මාර එක දේශනාවක අර දාරුක්ඛන්දෝපම සූත්‍රයේදී මතක් කරනවානේ මහණෙනි මේ දරකඳ අහුවෙන්න දෙන්න එපා කියලා කියනවනේ. මේ දරකඳ කිසිම දවසක අල්ල ගන්න දෙන්න එපා කියනවා මිනිහෙකුට. හරියට ගඟේ ගහගෙන යන දරකඳ ගංගාවක ගහගෙන යනකොට ඒ ගංගාවේ ගහගෙන යන දරකඳ ගංගා නම් ගඟේනේ දා ගහගෙන ගියේ. ඒක පෙන්නලා බුදුරජාණන් වහන්සේ වතක් කළා මෙතරට ගොඩ ගහුවෙත් නැත්නම් එතරට ගොඩ ගැහුවෙත් නැත්නම් මැදින් ගිලා බැස්සෙත් නැත්නම් පස්වලට ආවුනෙත් නැත්නම් ඊට පස්සේ මේ විදිහට කියාගෙන ගිහින් කියනවා උන්වහන්සේ එතකොට එහෙම වුණොත් තමයි මුහුද පැත්තට මේක යන්නේ. හේතුව මේ ගංගා නම් ගඟ මුහුදටයිනේ නැඹුරු වෙලා තියෙන්නේ. ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිවන පැත්තටනේ නැඹුරු වෙලා තියෙන්නේ. ඒක එක තැනක තියෙනවා මනුස්සග්ගාහි හොති. මිනිහෙක් ගත්තෙත් නැත්තම් කියලා. මිනිහෙක් ගත්තේ නැත්තම් තමයි මොකද මිනිසුන්ටත් මේ දර කොට වලින් නානාවිද ප්‍රයෝජන තියෙන්න පුළුවන්. ඊට පස්සේ මතක් කරනවා අමනුස්සග්ගාහි හොති. අමනුස්සයෙක් ගත්තෙත් නැත්තම්. ඒතර මෙතන අමනුස්සයෙක් කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළේ කියන්නේ නොමිනිසුන් කියලා මතක් කළේ මේ දරකඳ කොහොමද නොමිනිසුන් ගන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මෙතන අමනුස්සග්ගාහි හෝති කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මෙතන අමනුස්සග්ගාහි හෝති කියන්නේ මේ භික්ෂුවකට දැන් මේ ටික ඔක්කොම කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට අදාළ දහම් පරයය කියනවනේ. භික්ෂුවකට අදාළ වැඩපිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ මතු කරලා කියනවා. උන්වහන්සේ මතක් කරනවා මෙතරට ගොඩ ගන්නවා කියන්නේ ඇතුළේ හිත පීඨන එක, ඊතරට ගොඩ ගන්නවා කියන්නේ බාහිර ලෝකයේ තුල හිත පීඨන එක. ඔය විදිහට කියාගෙන ගිහින් අමනුස්සග්ගාහි හෝති කියන එකට කියනවා මේ බඹසර සීලයක් දිනු කරන්න පුළුවන් කියනවා. මේ සුගතිය යන්න බලාගෙන බඹලෝ යන්න බලාගෙන. අතන මෙතන දිව්‍ය ලෝක ගැන කියන්නේ. එතකොට අපි දැන් සමහර විට මේ බඳු ධර්මයක් දිනු කළාට පස්සේ පළවෙනි ධ්‍යානයේ තුල වාසය කළොත් එයා බඹලෝ යයි. එයාගේ පළවෙනි ධ්‍යානෙම ප්‍රකට කළොත් බඹලෝ යයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ඒක නෙමෙයි උදව් කරන්නේ. බඹලෝ යන්නේක මහා අරුමයක් නෙමෙයි. අපි ඔක්කොම බ්‍රහ්ම ලෝකේ ඕන තරම් ඉපදිලා ඉඳ ඇති. ධර්මයක් පුහුණු කරන කෙනෙකු ඕනෑ තරම් සංසාරය ගැන නුවණ හදා ගන්න ඕනනේ ප්‍රමාණයට. දැන් බුදුරජාණන් වහන්සේම වදාරනවා මහණෙනි මම සංසාරයේ සැරිසැරීමෙන් අවබෝධයටපත් වෙනවා කියලා කියන කෙනෙක් නෙමෙයි. මහණෙනි සංසාරයේ සැරිසැරීම තුලින් සංසාරයේ සැරිසැරුවාම නිවනට හිතපත් වෙනවා නම් ඒක මට පළවෙනියෙන්පත් වෙන්න ඕන. මට ඒක පළවෙනියෙන් හම්බ වෙන්න ඕන. මොකද මම සුද්ධාවාස බඹලෝ හැර මම හැම කුලයකම හැම තැනකම හැම විදිහටම ඉපදිලා තියෙනවා. සුද්ධාවාස බඹලෝ හැර මේ දීර්ඝ සංසාරේ මම ඕන තරම් හැම තැනම ඉපදිලා තියෙනවා. දැන් එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිත දිව්‍ය ලෝකේ යන විදියට පුහුණු කරන්න කියලා නෙමෙයි. බඹලෝ යන විදියට හිත පුහුණු කරන්න නෙමෙයි. හැයි ඒවත් අනිත්‍ය වෙලා යන තැන්. ඒවත් දුකෙන්ම පිරිච්ච තැන්. ඒවත් සදාකාලික තැන් නෙමෙයි. සදාකාලික නෑ.
ඒතර මේ සත්‍යයාගේ භව ගමනේ නිමාව ගැනයි බුදු කෙනෙක් මතු කරන්නේ. නමුත් දැන් මෙතන විතර්කයක් ඇතුව, ਵਿਚාරයක් ඇතුව, ප්‍රීතියයි, සුඛයයි, පස්සද්ධයයි ඔක්කොම ඇතුව පළවෙනි ධ්‍යානයට වාසය කරා මේ පළවෙනි ධ්‍යානය තුල හිත බැසගෙන නිසල වෙලා මේ වාසය කරනකොට මේක තමයි පළවෙනි ධ්‍යානය කියලා දැනගෙන එයාට හදිස්සියක් ආවොත් දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න. එතන පින්වත්නි මේ දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්න වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයත් පිරිහිලා යනවා. පළවෙනි ධ්‍යානයත් පිරිහිලා යනවා. එතකොට මේ පළවෙනි ධ්‍යානයේ පිරිහිලා යන්න නොදී ඒ ධ්‍යානයේ තුල ශක්තිමත් වෙන බුද්ධ ශ්‍රාවකයා විසින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ දෙවෙනි ධ්‍යානයේ කෙරෙහිවත් කලබලයක් හදාගන්න එපා කියලා. ඒක හරියට උපමාවකින් පෙන්නවා. මේ එක තැනක තියෙනවා මේ කන්දක් උඩ ඉන්නවා එළදෙනා. කොහෙද ඉන්නේ? කන්දක් උඩ. දැන් මේ එළදෙන කන්ද උඩට වෙලා පින්වත්නි තනකොළ කකා ඉන්නවා. දැන් කන්ද උඩ ඉන්න මේ එළදෙන එකපාරම මේ තනකොළ කකා ඉන්නකොට පහළ බලනවා. දැන් උඩ කන්න හොඳට තනකොළ තියෙනවා. නමුත් පහළ බලනකොට පේනවා නිල් පාටට ශාස්ත්‍රීයව හැදිච්ච තන බිමක් පේනවා. ඒතර එකපාරම මේ ප්‍රපාතයකුත් එක්ක තමයි පහළින් පේන්නේ තනකොළ තියෙන භූමිය. ඒතර තනකොළ තියෙන භූමිය ප්‍රපාතයකින් වගේ පහළින් තියෙනකොට ඒක දකින්නකොට එකපාරම මේ එළදෙනට හිතෙනවලු මේ තනකොළ නම් රහට ඇති කොහොම හරි උතන්ට යන්න ඕන කියලා හිතනවලු. අර පහළ තනකොළ පේනකොට තමයි යාට හිතෙන්නේ. නමුත් දැන් මේ එළදෙනට කකුල් දෙක පట్టල නැහැ කියනවා. එකපාරම මේ අර පහළ භූමියට පනින්න හදනවලු. ඒතර කකුල් දෙක හොඳ පිහිටි පොළවේ මේ සැලසුම් සහගතව පිහිටවාගෙන නෙමෙයි ඉන්නේ. එකපාරම පනින්න හදනකොට මේ එළදෙනට Tamanගේ ශරීරයේ තියෙන සමතුලිතතාවයේ බිඳිලා ගිහින් මේ එළදෙන අමාරුව වැටෙන්න පුළුවන් පින්වත්නි. ඒ වගේ මේ දෙවෙනි ධ්‍යානයේට හිත පත් කර ගන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි කිසිම වෙලාවක කලබල වෙන්න එපා කියලා. අර තනකොළ දැක්කාම එකපාරම තමන්ගේ සමතුලිතතාවයේ පවා බිඳගෙන දෙවෙනි ධ්‍යානයේ පැත්තට යන්න ගියොත් හරියට අර එළදෙන ඊට වඩා නිලට තියෙන තනකොළ දැකලා ඒ භූමියට යන්න ගිහින් මේ එළදෙන අමාරු වැටුණා වගේ දැන් ධර්මයක් දියුණු කරන කෙනා අමාරු වැටෙන්න පුළුවන්. අමාරු ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයත් විතර්කයයි ਵਿਚාරයයි ප්‍රීතියයි සුඛයයි ඔක්කොම පිරිහිලා යන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා මේ විදියට නොපිරිහෙන කෙනෙක් විදියට පළවෙනි ධ්‍යානයේ තුල වාසය කරන ශ්‍රාවකෙක් නිරන්තරයෙන්ම Tamanගේ මේ ධ්‍යානය තුල වාසය කරද්දී මේ ස්වභාවය තේරුම් ගන්න ඕන. අනිත් එක තමයි මේ බඳු ධ්‍යානයක් දියුණු කිරීම තුල බුද්ධ ශ්‍රාවකයෙක් විදියට ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ අපේ ඉලක්කේ කරා යන්න උපකාරාර්ථයෙන් වැදගත් වුණාට මේ බඳු ධ්‍යානයක මහා ප්‍රතිලාභයක් නැහැ. ඒක නිවනට උපකාරාර්ථයෙන් වැදගත් වෙන ධර්මයක් විදිහටයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානයේම පුහුණු කරලා ඒ ධ්‍යානයේ තුලම මුසපත් වෙලා ධ්‍යානයේම සතුටින් පිළි අරගෙන ඒකම පිළි අරගෙන කතා කරලා ඒක අජ්ජෝසාය තිට්ඨති ඒකම ඇතුළට බැහැගෙන ඉන්නවා වගේ එකක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. ඒක ಭಾರತයේ හිටිය ආජීවක කණ්ඩායම් විවිධ ආගමික මේ ධර්මයන් දිනු කරපු අය ඒවා පුහුණු කළා. ඒවා පුහුණු කරලා ඒ අය භවයටත් ඇදිලා ගියා. නමුත් අපේ ඉලක්කය එහෙම එකක් නෙමෙයිනේ. අපේ ඉලක්කය මොකද්ද? අපේ ඉලක්කය තමයි සාංශාරික ජාලයට තව දුරටත් එකතු වෙන එක අවාසි. ඒතකොට මේක අවාසි කියලා කිව්වේ නිකන් හිතලුවක් විදියටද? නිකන් බුදුරජාණන් වහන්සේ හිතලා නිකන් කිව්වද මේක වැඩක් නැහැ යන්න එපා සංසාරෙට කියලා කිව්වද? නෑ, හේතුඵල සහිතවයි පැහැදිලි කරේ. මේ සත්‍යයේ භව ගමනේ තියෙන දුක හේතුඵල සහිතව විනිවිද යන ප්‍රඥාවකින් භාගතුන් වහන්සේ අපට වදාළේ. අරක දේශනාවක තියෙනවා මහණෙනි දැන් දෙවෙනි සූර්යා පායනකොට පුංචි විල් හිඳෙනවා. ඒ පුංචි ඇල දොළවල් හිඳෙනවා. තුන්වෙනි ඉර පායනකොට ගංගා හිඳෙනවා. හතරවෙනි ඉර පායනකොට විල් හිඳෙනවා. පස්වෙනි ඉර පායනකොට මුහුද හිඳීගෙන යනවා. ගොප්පැටයක් තරම් වතුර ටිකක් දක්වා හිඳෙනවා. හයවෙනි ඉර පායනකොට මේ පෘථුවියේ දුම් දාන්න පටන් ගන්නවා. හරියට මැටි වළඳක් අර හොඳට ඔබ දැකලා ඇති මැටි වළඳක් ලිපේ තියලා රත් කරනකොට ඒකේ මොකක්වත් නැත්තම් වතුර ටිකක්වත් නැත්තම් අර කබලෙන් දුම් දානවා. අන්න ඒ වගේ මේ අපි ඉන්න මේ පෘථුවියෙන් දුම් දාන දවසක් එනවා. එදාට අපි මෙහි නෑ.
මේ පෘථුවියෙන් දුම් දානවා. මම මගේ ආත්මය කියලා වැටෙයිනි ගහගෙන හිටියට එහෙම එකක් නෑ එදාට. එදාට නෙමෙයි කවදාවත් නෑ එහෙම එකක්. නමුත් ඒක අපේ අවිද්‍යාසගත පරිකල්පනාවන් නිසා අපට පේන්නේ නෑනේ. එහෙම එකක් නෑ කවදාවත්. දැන් මේ විදියට දැන් හරි පුදුමයි පින්වත්නි මිනිසුන්ගේ ජීවිතේ ධර්මයක් නැති එක හේතුව තමයි සමහර වෙලාවට මට මතකයි පව් කාලේ එක කොස් ගෙඩියකට මිනිහෙකුට පිහියෙන් යනවා තිබ්බා. කොස් ගෙඩියක් කඩාගත්තා කියලා. වැට ඉනකට පින්වත්නි ගෙවල් වල ගහ ගන්නවා මරා ගන්නවා කොටා ගන්නවා. ඒතර මේක මායාවක් මේක මහා ඝන අන්ධකාරයක් මේ වගේ එකක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා මේ විදියට මහණෙනි මේ කාරියට කබලකින් දුම් දානවා වගේ මේක දුම් දාලා අවුරුදු දහස් ගාණක් යනවා කියන දුම් දදා තියනවලු මේ පෘථුවියේ. ඔය තමන්ගේ ඉඩම ගෙදර දොර තියෙන භූමිය. එතකොට ගෙවලුත් නැහැ දොරවලුත් නැහැ මගේ කියලා අල්ලන්න දෙයක්වත් නැහැ පේන්න දෙයක්වත් නැහැ. දුම් දදා තිබිලා අවුරුදු දහස් ගාණක් ඒ විදියට යනකොට පින්වත්නි මේ පෘථුවියේ ක්‍රමානුකූලව 7 වෙනි ඉර පායනවලු. 7 වෙනි ඉර පායනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හරියට මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි වෙන්න මේක පුපුරලා යනවා කියනවා. මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයන්න බැරි වෙන්න පුපුරලා යනවලු. එතකොට මේ පුපුරලා ගියාට පස්සේ පින්වත්නි මේ පෘථුවි වාසීන්ගේ ඉරණම කෙබඳු වේවිද? අපේ ඉරණම කොහොම වේවිද? අපි අතර ඇති වෙච්ච අන්තර් සම්බන්ධතාවලට මොනවා වේවිද? එදාට දරුමල්ලොත් අපිත් එක්ක ඉඳීවිද? කවුරුත් නැහැ පින්වත්නි. කවුරුත් නැහැ එදාට. එදාට මේක දුම් දාලා අවසානට ගිනි ජාලයක් බවට පත් වෙලා එක පාරම පුපුරලා යනවා කියනවා. මේ බුදු කෙනෙක් විශ්මිත අවබෝධයෙන් මේක කිව්වේ. ඒ නිසා මේවා ගැන සැක පහල කරගන්න එපා. බෞද්ධයෙකුට ඒකත් හානියක්. ඒ නිසා විමසුම් නුවණකින් හිතන එක හොඳයි. නමුත් ගිනි ජාලයක් මතුවෙලා මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් හොයාගන්න බැරි වෙන්න පුපුරලා යනවා කියනවා. පුපුරලා ගියාට පස්සේ ආලෝකය විහිදෙන සතුට ආහාරය කරගත ජීවීන් කොටසක් බවට පෘථිවි වාසීන් පත් වෙනවා කියලා බොහොම ගැඹුරු කතාවක් තියෙනවා. ඒක කියන්න කාලෙ නෙමෙයි මේක. නමුත් මෙතන මට කියන්න උවමනා වුණේ වෙන කාරණයක්. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ මේ විදියට ඔබ වාසය කරන ඔබේ කුඹුරට ඔබේ ඉඩමටත් මේ ටික නම් වෙන්නේ මේක යථාර්ථය. ඒක යථාර්ථය තේරුම් ගන්න භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මේ පෘථුවිය තුල විනාශය ගැන මට ඉලක්කගතව අදහසක් තියෙනවා. දැන් කවුද මේ කියන්නේ? භාග්‍යතුන් වහන්සේ. මට පුළුවන් මේ පෘථුවිය විනාශ වෙලා යන වෙලාව ගැන මට අදහසක් තියෙනවා. මට කියන්න පුළුවන් ඒක. ඒ වගේම පින්වත් මහණෙනි මේ මහා මුහුද සිඳිලා බිඳිලා යන වෙලාව මට හරියටම කියන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරුවඥතා ඥාණයෙන් ඒක හරියටම භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ පෘථුවි වාසීන්ගේ මේ භූමිය කොහොමද හමාර වෙන්නේ කොහොමද නිමා වෙන්නේ මේවා ඔක්කොම මට කියන්න පුළුවන්. හැබැයි මහණෙනි මේ සත්වයාගේ උපන් සත්වයාගේ සංසාර දුක නිමා වෙනවා කියන එක මට පේන්නේ නැහැ කියනවා. ඒක මට කෙලවරක් පරත්තරක් අවසානයක් පේන්නේ නැහැ කියනවා. ඒතර ඒක නිමා කරගන්න පర్యాయ භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක තමයි අපිට මේ ඇහෙන්නේ. දැන් අර ධ්‍යානයක් වගේ තත්වයකට Tamanගේ හිත පත් කරගත්ත ශ්‍රාවකෙක් නම් ඒ ශ්‍රාවකයාට පින්වත්නි එතනින් එහාට හිත ඉදිරියට දියුණු කර ගන්නවා නම් මේ භාග්‍යතුන් වහන්සේ කියපු පැත්තට දියුණු කර ගන්නවා නම් අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානෙ අධ්‍යක්කට පස්සේ එයාට පුළුවන් එතනින් පස්සේ යට විදර්ශනාව පැත්ත දියුණු කරගෙන යන්න. ඒ කියන්නේ විදර්ශනාව කියලා මෙතන කියන්නේ මේ ධ්‍යානයේ තුලම වාසය කරමින්
මේ සියල්ල තුල පවතින අනිත්‍යතාවය අනිච්චානුපස්සනා වශයෙන් අනුපස්සනා කරනවා. දුක්ඛානුපස්සනා මේක දුකක් වශයෙන් අනුපස්සනා කරනවා. ඔන්න විදර්ශනා පැත්ත. එතකොට යාට පේනවා මුළු විශ්වයම එකම දුක්ඛ ස්කන්ධයක් විදිහට යාට පේන්න පටන් ගන්නවා. ඇත්තටම අනිත්‍යතාවයයි දුකයි දැක්කා කියලා යාට මගපලයකට හිතපත් කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාර්ගඵල අවබෝධයක් කරා යාට හිතපත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත්‍යතාවයයි දුක්ඛතාවයයි කොයිතරම් දැක්කත්. එයා අනිවාර්යයෙන්ම අනාත්තානුපස්සී වශයෙන් අනාත්මයම දකින්න ඕන. මෙබඳු ලෝකයක මෙබඳු අනිත්‍යතාවයම පිරිච්ච තැනක දුක කියන ස්වභාවයේ මත පදනම් වෙච්ච ලෝකයක අනිත්‍යතාවයයි දුකයි මේ දෙක දැක්කට අද නම් කොහොමත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා හොඳම දේ තමයි අනාත්තානුපස්සනා අනාත්මයම දකිනවා. අනාත්මයම දකිනවා. අනාත්මයම දකිමින් මේ පුද්ගලයා වාසය කරනවා. අනාත්තානුපස්සනා. මේ ලෝකයේ තුලත් ඒ කියන්නේ තමන්ගේ ලෝකයේ තුලත් අජ්ජත්තික වශයෙන් බාහිර ලෝකයක් තුලත් බහිද්ද වශයෙන් දෙපැත්තේම මම කියලා මගේ කියලා මගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා කිසි දෙයක් ලෝකේ නැහැ. කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා ලෝකේ යථාර්ථය තමයි සියල්ල තුල හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම පවතින්නේ. හේතු නිරුද්ධ වීමෙන් මේ සියලු ඵල ධර්ම නිරුද්ධ වී යනවා. ඒ නිසා මම මගේ ආත්මය කියලා ප්‍රපංචකරණයකට යන්න දෙයක් නැහැ කියලා යා මනසින් දකිනවා. ඒක මනසින් අත්දකිනවා පින්වත්නි. දැන් මේ විපස්සනාව දැන් අර පළවෙනි ධ්‍යානෙ උපදවගත්ත ශ්‍රාවකයාගේ අභ්‍යන්තර චිත්තසංතානිය ගොඩනැගෙන කල්පනාවන් ගැනයි අපි මේ කියන්නේ. අනාත්තානුපස්සන වශයෙන් අනුපස්සනා කරනවා. ඊළඟට පින්වත්නි නිබ්බිදානුපස්සනා. එහෙමනම් මගේ වසඟේ පවත්වන්න බැරි නම් මේක කලකිරිය යුතු දෙයක් නේද? කලකිරෙන්න ඕන නේද කියලා මේ නිබ්බිදානුපස්සනාව අනුපස්සනා කරනවා. මේ රූපය ගැන මං කලකිරෙන්න ඕන. වේදනා සංඥා සංකාර විඥාන ගැන මම කලකිරෙන්න ඕන. මේවා කලකිරිය යුතු ධර්ම නේද කියලා යා හොද්දට විදර්ශනා කරනවා. විරාගානුපස්සනා කලකිරිය යුතු නම් නොයලිය යුතුයි නේද? මොනවටද? තමන්ගේ අභ්‍යන්තර ස්කන්ධ ලෝකේටත් බාහිර සවිඥානික ස්කන්ධ ලෝකේ ගැනත් මම කලකිරෙන්න ඕන නේද? මොකද්ද මේකේ තියෙන රහ? මොකක්ද මේකේ තියෙන හරය? නිරතුරුව වෙනස් වෙනවා නම් මොකද්ද තියෙන හරය? මේ පවතින தත්ත්වය කොහොමද වෙනස් වෙන්න බැරි? එහෙම කියලා හොඳට කල්පනා කරලා බලනවා. විරාගානුපස්සන, නිරෝධානුපස්සන. මේ සියල්ලම නිරෝධ ධම්ම නේද? නිරුද්ධ වී යන ධර්ම නේද? නිරෝධයම දකින්නවා. නිවි යන විදියම දකින්නවා. නිරෝධානුපස්සන. ඊළඟට පින්වත්නි පටිනිස්සග්ගානුපස්සනම් සියල්ලම අතහැරලා දාන්න ඕන. සියල්ලම අතහරිනවා. මෙතනදී පින්වත්නි තමන්ගේ රූපයත් අතහරිනවා, වේදනාවත් අතහරිනවා, සංඥාවත් අතහරිනවා, සංකාරයත් අතහරිනවා, විඥානයත් අතහරිනවා, බාහිර පංචස්කන්ධ ලෝකයත් අතහරිනවා, දුව පුතා ඔක්කොමත් අතහරිනවා. මේ මොහොතේ යා තුල අර ඇති වෙච්ච පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානයත් අතහැරලා දානවා. හිතින්ම අතහැරලා දානවා. නිවන කෙරෙහි යම් එකඟතාවයක් කැමැත්තක් හිතේ තිබ්බනම් ඒ කැමැත්තත් මෙතනදී අතහැරලා දානවා. කැමැත්ත අතහැරලා දානකොටම මොකද එතකොට යාව මායя අතහරිනවා. මොකද මායයට තමන්ගේ අපේ හිත පේනවනේ. මායя යාව අතහැරලා දානවා. නිවනත් අතහැරලා දැම්මා කියලා. අන්නේ සියල්ලම අතහැරලා ගැඹුරින් නිවන සම්බන්ධව පවතුන අදහසත් ඒ වෙලාවේ අතහැරලා දානකොට එයාගේ හිත සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා සියලුම කෙලෙසුන්ගෙන් අයින් වෙලා හිත සම්පූර්ණයෙන්ම හිතට නැවත සංස්කාර ධර්මයන් කවදාවත් ගලන්නේ නැති විදියට දැක්ක තැන අහපු තැන දැනුණු තැන හිතුණු තැනම අතහැරිලා යන අතහැරලා දාන්න පුළුවන් ස්වභාවයකට යාගේ හිතපත් වෙලා හිත විසංකාරගත වෙනවා. එයාට තවත් කරගන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම යාගේ බඹසර ක්‍රියාවලිය නිමාවටපත් වෙනවා. බඹසර නිමාවිය සියලු කෙලෙසුන්ගෙන්ද නිදහස් විය. ඒ බඳු උත්තමීකුගේ ජීවන චර්යාවද නිමාවිය. මරණයත් සමග සියලුම ලෝකයේ අත්දැකීම් නිමා වෙනවා. නැවත උපතක් කරා නොයන විදිහටම හිත නිවිල යනවා පහනක් වගේ. ඒක තමයි විදර්ශනා විලක්කය.
ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස